රජුගේ මාලිගාව බලන්න. මේ නගරයට කියනවා රාම් නගර. රාම් පැලස් කියලා කියනවා මේ ස්ථානය කියන්නේ පැලස් කියන්නේ රජුගේ මාලිගාව. ඒක නිසා මේක ඇතුලේ බලන්න තියෙන්නේ ඒ බ්‍රහ්මදත්ත රජුරෝ පාවිච්චි කරපු කොහොම එයා පාවිච්චි කරපු බඩු එයාට යුද රථ මංගල රථ මංගල දෝලාවල් ඇඳුම් පැළඳුම් ඒව තමයි මේකේ බලන්න තියෙන්නේ. ඇතුළට ගියාම වැඩි විස්තර ඔයගලන්ට ඔක්කොම ටික අයියත් එක්ක යන්නේ. දෙන්න ඔක්කොම ටික කියලා දෙන්න. මම වගේ දරුවන්ට කන්න දෙන්න වෙන්නේ යන්නේ. शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि. අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයේදී ඔබ අහලා තිබෙනවා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරයි කියලා. දැන් මෙතනට එනකොටම ඔබට පේන්නේ ගමනක් කොච්චර දුෂ්කරද. ඒකද මෙන්න මේ ලේන තුල තමයි උන්වහන්සේ රාත්‍රී කාලයේ ගත කරලා තිබෙන්නේ දුෂ්කර ක්‍රියා කිරීම. ඔබට පේනවා මෙතන මේ සියඹල ගහ. මෙන්න මේ සියඹල ගහයට තමයි දවල් කාලයේ උන්වහන්සේ භාවනානුයෝගී වැඩේ. ඒකේ සියඹල ගහ දැන් නැහැ. දැන් මේ සියඹල ගහ මැරිලා ඒකෙන් පැන නැගිච්ච අංකුරයක් තමයි දැන් මේ තියෙන්නේ. දැන් මෙතන උන්වහන්සේ ඊටාත්ම දුෂ්කර උත්සයක් තමයි සමාදන් වෙලා ගත කරන්නේ. මේ සියඹල ගහයට වාඩි වෙලා උන්වහන්සේ පාත්‍රය ඉස්සරහින් තියාගෙන තමයි භාවනා කරන්නේ. මේ පාත්‍රයේ වැටෙන සියඹල කොළයක්, සියඹල ඇටයක්, ඒ වගේ දෙයක් විතරයි උන්වහන්සේ වැළඳුවයි කියලා සඳහන් වෙනවා. මේ පිළිබඳ හොඳට තොරතුරු සඳහන් වෙනවා. අරිය පරියේෂණ සූත්‍රයේදී උන්වහන්සේ මේ දුෂ්කල ක්‍රියාව මේ නිවන හොයා ගැනීම සඳහා මොනතරම් වීර්යයක් වැඩුවද කියලා.
එක තැනක උන්වහන්සේම ප්‍රකාශ කරනවා මම සැපයක් කියලා හිතපු නිසා වාඩි වෙලා මල පහ කරේ නෑ. මම මල පහ කරේ හිටගෙන. සමහර වෙලාවට මම මුත්‍ර කරපුවා මම බිව්වා. සමහර වෙලාවට එළුවන්ගේ හරකුන්ගේ වසුරු මම අනුභව කරා. ඒ විදිහට මේ අනුගමනය කරපු දුෂ්කර ප්‍රතිපත්තියක් අනුගමනය කරලා වෙනුවෙන්ද අප වෙන්නේ. මනුස්ස ලෝකයේ හිටපු මෙච්චර දුක් විඳපු මිනිස්සෙක් නැති තරම්. ඒකට ඒ ඉතර දුක් විඳේ මොකද මේ ආර්ය පරිශ්‍රණය කළා නිවන හොයාගන්න. ඒ නිවන හොයාගත්තේ කා වෙනුවෙන්ද? ඔබ අප මේ ලෝක සත්‍යය වෙන්නේ නැත්තම් උන්වහන්සේට තිබුණා දීපංකර පාදමූලයේදීම නිවන් අවබෝධ කරගන්න. ඒකට අතපත් නිවන අතහැරලා අප වෙනුවෙන් ලෝක සත්‍යය කෙරේ අනුකම්පාවෙන් තමයි මේ දුෂ්කර පියවර උන්වහන්සේ අනුගමනය කරේ. ඉතින් අපිට පේනවා අපිට මෙච්චර අමාරු නම් නොකා නොබී මේ අවුරුදු 6ක් උන්වහන්සේ ගත කර ජීවිතය මොනතරම් දුෂ්කර එකක්ද කියලා. සමහර වෙලාවට උන්වහන්සේව කලන්ත වෙලා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ වෙලාවට මේ ප්‍රදේශයේ ඉන්න හරක් බලන ගොපොල්ලන් කිරි දුවාගෙන එනකොට මේ වැටිලා ඉන්න බෝසතාණන් වහන්සේගේ කටට එලකිරි වක් කළා තියෙනවා. සමහර වෙලාවට හරක් දෙනුන්ගේ කිරි උන්වහන්සේ කටවලලා කියලා උරලා බීලා තියෙනවා. ඒකට ඒ වගේ තාමත්ම දුෂ්කර වූතියක් උන්වහන්සේ අනුගමනය කරා. ඒ මාර්ගය නිවනට හේතු වෙන්නේ නැති බව උන්වහන්සේ තේරුම් ගත්තා. ඒකට මුල් කාලවලදී කාමසුකල්ලිකාණ යෝගය අනුගමනය කරා. අවුරුදු 6ක් අට්ඨකිලමතාන යෝගය අනුගමනය කරා. මේ අන්ත දෙකම පස්සේ අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට බැස්සා. මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට මේ නුගලහට සුජාතා දේවිය බාරයක් වෙලා. සුජාතා මාලිගාව තියෙන මේ කිට්ටුව මොකද පළමුවෙන්ම එයාට හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබෙන්නත් ඒ ස්වාමි පුරුෂයාට දාව පළමුවෙන්ම පිරිමි ළමයෙක් ලැබෙන්නත් ප්‍රාර්ථනාවක් කර මේ නුගමු. ඒ අනුව සුජාතා දේවියට පුතෙක් ලැබුණ මුලින්. දැන් ඒ නිසා වර්ෂයක් පාසා බාරයක් වෙලා තිබුණ නුගලහට පූජාවක් පවත්වනවා. ඒ අනුව දිනපත අවුරුද්දකට සැරයක් සුජාතා දේවිය මෙතෙන්ට ඇවිල්ලා කිරිපිඩු පූජා කරනවා. ඒකට සුජාතා දේවිය වාසය කරේ බර්ණස් නගරේ. මේ තමයි ගම. බර්ණස් තමයි පදිංචිවල විවාහ වෙලා හිටියේ. ඒතර මේ පූජාව පවත්වන්න තමයි මෙහාට එන්නේ. එතකොට ඒ දවසේ කිරිපිඩු පූජාව කරන දවසේ සිරිත් පරිදි සුජාතා දේවිය එළඹ සේවිකාවක් මෙතෙන්ට ප්‍රදේශය සුද්ධ කරන්න. ඒ සුද්ධ කරනකොට ඒ වෙලාවට තමයි බෝසතාණන් වහන්සේ ඇවිල්ලා මේ නුගරක මුල වැඩ ඉන්නේ. වහාම ගිහිල්ලා කිව්වන්න ඔබතුමියගේ පූජාව පිළිගැනීමට දෙවියන් වහන්සේ ගහ ළඟම දැන් බලාගෙන ඉන්නවා. ඉතින් හරියම සතුටක් ඇති වුණා. ගෙනල්ල ඉවර සුජාතාව කිරිපිඩු පූජා කරේ මෙන්න මේ ස්ථාන මේක තමයි මේ සංකේත කරන්නේ. මේ උරුවෙල් දන්නම ඔබ අහලා තියෙනවා තුන්බෑ ජටිලේ හිටියයි. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප. උරුවෙල් කාශ්‍යප හිටිය පිරිවර 500ක්. නදී කාශ්‍යපට හිටිය 300ක්. ගයා කාශ්‍යපට හිටිය 200ක්. 200ක්. එතකොට ඔක්කොම 1300යි. 1000යි. ඒ හිටියේ මෙන්න මේ ප්‍රදේශයේ තමයි උරුවෙල් කාශ්‍යප පිරිස. ඒ හිටියේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උරුවෙල් කාශ්‍යප දමනය කිරීමට බුද්ධ ගයාවේ බරණැස ඉඳලා මේ ස්ථානෙට වැඩම කළා. වැඩම කළ ඉවර වෙලා මේ ස්ථානෙට උරුවෙල් කාශ්‍යපේ නවාතනක් කිව්වා. ඒකට නවාතන දෙන්න කැමති වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීමම නිසා කිව්ව නවාතනක් දෙන්න පුළුවන්. හැබැයි ගිනියල්ගෙයි එතන ඉන්නවා මහා විසගෝර නාගී. ඔබට ඉන්න පුළුවන් නම් එතන දෙන්නම්. ඒ ගමනේ මේ නාගයා හිටපු තැන තමයි මේ.
නාගයා හිටපු තැන. ඒකට මෙතන තමයි බුදුරජාණන් වහන්සේට අපි ඉන්නේ. ගොඩනැගිලි නැහැ. ඒකට මෙතන තමයි බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලේ ණයා ඉන්න තැන ගත කරේ. මේ හරි ගිනිහල්කේ. මෙතන දුන්නේ ගිනිහල්කේ. ඒකට උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා හෙට උදේට මට ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මිනිය තමයි දකින්න හම්බෙන්නේ. කියලා එයා හිතාගෙන ඉන්නව නමුත් රැත් දකින්නවා මෙතනින් මහ විශාල ගිනි ජාලාවක්. මොකද ණයා විසදූමයක් පිට කරනවා. බුදුරජාණන් වහන්සේත් බුදුරස්මාලාවක් පිට කරලා ඉවරද ණයාව দমনය කරනවා. দমনය කළා මෙතන ඉන්නකොට උරුවෙල් කාශ්‍යප උදේ එනව ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ මලමිනිය දකිනවා. නමුත් එතෙන්දී ඉන්නවා ණයා দমনය වෙලා බුදුරජාණන් වහන්සේ බොහොම හොඳට වැඩ ඉන්න පාත්‍රයේ ඇතුලේ ඉන්න ණයා. එතෙන්දී උරුවෙල් කාශ්‍යප කල්පනා කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ට ණයි দমনය කරන්න පුළුවන්. ඒ වුණාට අපි වගේ රහත් නැහැ. මම දැන් රහත් නැහැ. මම වගේ අපි වගේ රහතන් නෙවෙයි. ඒකට ඒ නිසා බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපව দমনය කරන්න ප්‍රාතිහාර්ය 500ක් විතර පෑවා. දවසක් මෙතන දර පළන උරුවෙල් කාශ්‍යප. බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කරන එක දර කෑල්ලක්වත් පැලෙන්නේ එපා. දැන් මෙයා දර පළනවා එක දර කෑල්ලක්වත් පැලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආනවා උරුවෙල් කාශ්‍යප දර පළන්න අමාරුද? මම ওই දර ටික පළලා දෙන්න. හොඳයි. බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කරනවා දර ටික පැලෙන්න. මෙන්න ඉබේම දර ටික පැලි පැත්තකට මිදින. එතෙන්දී ආ කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ට දර පළන්නත් පුළුවන්. ඒ වුණාට අපි වගේ රහත් වෙලා නැහැ. ඔය විදිහට මෙතන මහා ප්‍රාත්‍යාර ගණනාවක් කරනවා. ඔන්න ඒ අවස්ථාව ගම්මතුරක් ගලනවා. ගම්මතුරක් ගලනවා මේ ප්‍රදේශය ඔක්කොම යට වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන විතරක් යට වෙන්නේ නැහැ. වතුර තීනම ඇවිල්ලා වටේ. එයා කල්පනා කරන ඔරුවකින් ඇවිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන් බේර ගන්න ඕනේ කියලා. එනකොට ඇඟේ වතුර පොඩක් ගන්නෑ බුදුරජාණන් වහන්සේ නිරුපද්‍රිතව ඉන්නවා. ඒ ගංගේ ජල කඳ බිත්ති 4ක් ඉදිරියට වට වෙලා ඉන්නවලු වැඩේ. ඉන්නව වැඩේ. ඒතකොට එයා බුදුරජාණන් ශ්‍රමණ බවත් ගෞතමයන්ට මේ ජලයත් පාලනය කරන්න පුළුවන් ඒ වුණාට අපි වගේ රහත් වෙලා නැහැ. ඒක මහා මාන්නයක්. ඒකට මෙන්න මෙතෙන්දී කල්පනා කරන උරුවෙල් කාශ්‍යප දැන් ඊළඟ දවසේ තියෙන්නේ පෝය දවස. එයාගේ දායකයෝ මෙතෙන්ට එනවා. දැන් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මෙතන හිටියොත් එයාගේ දායකයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා එයාට පිරිස අඩු වෙනවා. මෙයා කල්පනා කරනවා අනේ හෙට දවසේවත් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මෙතනින් ඉවත් වෙලා ඉන්නවා නම් කොච්චර හොඳද. ඒ සිතුවිල්ලත් බුදුරජාණන් වහන්සේ දකිනවා. දැකලා මේ ස්ථානයේ තමයි බුදුරජාණන් වහන්සේ පළමු වරට ලංකාවට වඩින්නේ. ලංකාවට වඩිනවා බුදු වෙලා මාස 9කින් දුරුතු මාස පුර 15ක් පොහොය දින මයි අංගණයේ බුදුරජාණන් වහන්සේ වඩින්නේ මෙන්න මේ ස්ථානයේ ඉඳලා. බෝසතාණන් වහන්සේට සොත්තිය නම් බමුණ කුසතන 8 මිටක් පූජා කළා. ඒ සොත්තිය නම් බමුණ කුසතන පූජා කරන ස්ථානයේ තමයි මේ තියෙන්නේ. මෙතනින් කුසතන අරගෙන තමයි බෝධි මණ්ඩලය ළඟට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ යන්නේ. එතකොට සියලුම බෝසතාණන් වහන්සේලාට කුසතන පූජා කිරීමක් සිද්ධ වෙනවා. අටවිසි බුදුරජාණන් වහන්සේලාටම සිද්ධ වෙනවා. ඒක බුද්ධණියක ධර්මතාවයක්. ඒතකොට මේ අනුව අපේ බෝසතාණන් වහන්සේටත් කුසතන් පූජා කරේ මේ ස්ථානයේදී. එතන මේ අරගෙන මේ නේරංජනා නදිය මේ තියෙන්නේ. මෙතනින් එගොඩ වෙල තමයි බෝධි මණ්ඩලයේ සැකසිත වදින්නේ. එතන මේ බෝධි මහන්සිය කියන්නේ සහජාත වස්තුව. ඒ බෝසතාණන් වහන්සේ මෞපිතින් ජීවිත දවසේ අත්දෙක මේ ලෝකෙට උපන්නා ධන්න ඇමති කාලුදායි ඇමති සතෝදරා දේවිය කණ්ඩක අස්සය අතර මහ නිදාන සහ බෝධීන් වහන්සේ එය හත පහළ වුණා බෝසතාණන් වහන්සේ මව් කුසින් දී වෙන දවසේ. ඒ අනුව සහජාත බෝධීන් වහන්සේ ළඟට තමයි උන්වහන්සේ වඩින්නේ. ඒකත් ඔය පාරමී භූමියේම එක්තරා ධර්මතාවයක්.
ඒ සිටු දේවියගේ රජමාලිගාව සිටුමාලිගාව තිබුණු ස්ථානය තමයි මේ. මෙතන ඉඳලා තමයි අර අජපාල නුගරුක මුලට ගිහිල්ලා කිලිපිලි පූජා කරන්නේ. ඒ බාරය අන්න. එතකොට මෙතන මීට කලින් අපි කලින් එනකොට මෙතන තිබුණු මේ දෛත්‍යයක් නෙවෙයි පස්කන්ධකින් යයිලා තිබුණා. පස්කන්ධක් තිබුණා. එතකොට ඒ සිටුමාලිගාව තිබුණු තැන පසු කාලයේදී අශෝක රජුගේ කාලයේදී මෙතන මේ ස්තූපේ හරිගස්සලා තියෙනවා. ඒකට ඊටාම වැදගත් සිද්ධියක් සිද්ධ වෙච්ච ස්ථානයක් නිසා. එතකොට මෙතන හිටපේ සුජාතා සිටුදියණිය තමයි බරණස් නගරයේ සිටු පුත්‍රයෙකුට විවාහ කළ දෙන්නේ. ඒ සිටු දේවියගේ පුතා තමයි යසකූල පුත්‍රයයි කියලා කියන්නේ. එතකොට යසකූල පුත්‍රයා තමයි පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් පස්සක තවුසන් ඇරුණකොට 6 වෙනියට පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ. එතකොට යසකූල පුත්‍රයාගේ අම්මා තමයි කවුද? සුජාතා සිටු. ඒකේ මාලිගාව තිබුණු තැන තමයි මේ සිටු මාලිගාව. කියන පූජකවරයාගේ මාලිගාව යන. හින්දු පූජකවරයා මහන්තා. මේ මහන්තා පසු කාලයකදී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච බුද්ධ ගයාව අත්පත් කරගෙන. ඒක හින්දු කෝවිලක් බවට පත් කරන්න හිටිය අනගාരിക ධර්මපාලතුමා පැමිණෙන කාලෙදී මේ මහන්තාගේ පාලනය යටතේ තමයි බුද්ධ ගයාව තිබුණේ. අන්තිම දින බුදුහාමුදුරන්ගේ නළලේ අලුගා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ශිවලිංගයක්. ඒ ශිවලිංගය හයිකල මේක හින්දු කෝවිලක් බවට පත් කරලා තමයි තිබුණේ. අනගාരിക ධර්මස්ථාපාලතුමා එතනට ආවිද ආවට පස්සේ උන්වහන්සේට මේව දැක හරිම සම්මේලයි. එතන මේව බෞද්ධ උරුමයන් බවට පත් කරගන්න එතුමා හුඟා උත්සාහයි. ඒ නිසා එතුමාට සිද්ධ වුණා පිරමත් කන්නක් සිද්ධ වුණා. එහෙම හුඟා සටන් කළා තමයි එතන බේරගත්. ඊට පස්සේ මහන්තාට විරුද්ධව මේක බෞද්ධ උරුමයක් බවට පත් කරන්න කියලා ඉවරලා උසාවියේ නඩු කරපු කල්කටා උසාවියේ නඩු කරා. ඒ නඩු තීන්දුව එනකොට අනගාരിക ධර්මපාලතුමා අපවත් බව ප්‍රාප්ත වෙනවා. ඒකට ඒ නිසා තමයි අපට අද බුද්ධ ගයාව වන්දනා කරන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. නැත්නම් මේක හින්දු කෝවිලක් බවට පත් වෙනවා. ඒකට අනගාരിക ධර්මපාලතුමාගේ සේවය අපට ඒ හිතන්න පුළුවන්. ඒකට බුද්ධ ගයාවේ තුමු සමහර බුද්ධ ප්‍රතිමාවල් වැටිලා කැටයම් වගේ දේවල් මෙහි ඉඳලා ගියාට ගියාම බලා ගන්න පුළුවන්. ඒ පාර මුරගා බුදු පිළිම ඒ වගේ දේවල් මේක ඇතුලේ මහන්තා කියන පූජකවරයා හිටියා මෙතන මේක පරම්පරාවෙන් මේ මහන්තාට ලැබෙනවා. ඒකට මේ කලින් කෙනෙකුට ඒ පැරණි මහන්තා අයිටම් ගන්න සයිට් එක මේ මාලිගාවේ මේ ගිහින් බලන්න පුළුවන්. Thank you.
ජය සිරි මහබෝ වෙත අපි යනවා බුදුහාමුදුරුවෝ දැන් දිස් දෙනවා බුදුනදා මට සිහිපත් වෙනවා පැරදුන වසවත් මරු පැන යනවා වෙසක් පොහෝ දිනේ දින යත්නේ विहारे मणिने मोक्ष पताला श्री बुद्ध गया विहारे मणिने मोक्ष पताला साक्य तिलोना වැඩ සිටියේදීනා साक्य तिलोना වැඩ සිටියේදීනා මරංගනන් परदाला मरांगनन परदाला बुद्ध गया श्री बुद्ध गया विहारे वंदे मोक्ष पताला महाबोधि वेत सदिये विदुरसुमेदि मुनि राजा श्री महाबोधि वेत सदिये विदुरसुमेदि मुनि राजा आदस बिंबर मार सेना आदस बिंबर मार सेना बेरुम बालन परदाला बेरुम बालन परदाला बुद्ध गया श्री बुद्ध गया विहारे वंदे मोक्ष पताला पै दस बलधारी प्रातिहार पै दस बलधारी जय बिम में विशाला प्रातिहार पै दस बलधारी जय बिम में विशाला शासन हाले ऐतिनोवासी शासन हाले शासन हाले ऐतिलोवासी भव दुख नसना से माँ भव दुख नसना से माँ वंदे मोक्ष पताला बुद्ध गया श्री बुद्ध गया विहारे वंदे मोक्ष पताला श्री बुद्ध गया विहारे वंदे मोक्ष पताला ससर पूरा बैंदी गमन नीमा कर पेरुम बालय गेन वैडिय बोहो दूर निरावुल करमिस दिटुव बालय हैर
වඳිමි වඳිමි සම්බුද්ධ දිවාකර බුදු රැස් මාලය ගෙල පාලදින්නේමි නව ආරහාදී ගුණ නාම දින්නේමි පස් පවෝ හැර කුසලින් සැරසෙන්නේමි අංගී රස බුදු හිමි නාම දින්නේමි මුලින්ම ගැලවූ අකුසල් පඳුර දුරින්ම දුරු කළ භව රැඳි අඳුර බුදු බව ලැබුවාසන යන විදුර සමිදුට හදවත කරගමි මැදුර පරසතු මල් නැත සමිදු පුදන්න මිනිමුතු නැත පූජා කරලන්න දිව මල් නැත මහා සෑය සාදන්න පිළිවෙත් ඇත භව සසර මුදන්න මහා කරුණාවෙන් උනුලොව සරණ මිත් සායුරක් කළ ගිනිගත් දෙරණ සවුසත හට දුන්නාරැක වරණ මග හෙලි කෙරුවා මරණය මරණ මහරජ මැදුරද අතහැර දාලා නිරංජන නාදියෙන් වැඩිලීලා සයවසරක් තුල දුක රඳවාලා බුදු විය තුන් ලෝකය සනසාලා අසරණ සරණ වූ අනාථනාත ජගතානන් විය ලොව දුටු ඇත ඇවිලෙන සසරට ගඟුල කිසීත එවන් මාහිමි නම දිමිගෙන දෝත පුරිස ධම්ම සාරති බුදු ගුණය මැනිය නොහැක එය නම් පාමනය රැකගත් තපසද සීලය විනය හිමි නොසිටියේ නම් ලොව ආසරණය අටලෝ දහමින් අනියත පලවේ හෙලිකල දහමෙන් ලෝතාතු සැලවේ පිවිතුරු සදහම සිව්මාග තුලවේ ඒ බණ පදයට බෝපත් නැලවේ
දස බලධාරී බුදු මකරන්ද රසය උරා භූමි හැර කෙලෙසුන්ද නිරාමිස වූයේ බුදු ගුණ කන්ද කවියෙන් පවසන්නට පුළුවන්ද වටහාගත් සංසාරයේ රෝගය විසුණු කෙරු මෝහයේ බලවේගය පසක් කෙරු භව දුක් අනුරාගය සමිදු නිමල කඩු පුල් මල වාගේය නුවණැස පෑබෝ මුලෙහි ආරාහින්ද ජයගත් බුදු පද දහම් රසේවින්ද මතුවන කලවර මේඝවාලා මැද සමිද ඔබය පුර පෝය පුරාහන්ද උදුරාදමමින් සසර මුදුන් මූල සැබෑ අරුතදී මනස පහන් කළ එලි වැට වූ දිවි මගට පෙලින් පෙළ සමිද ඔබය මට සුවඳ සමන් මල දුකට මූලය යලි යලි ඉපදීම දුකට මූලය දිවි මග සැරසීම දුකට මූලය කම් සැප වැළඳීම නිවන තුලම ඇති පින පාලදීම දිව මාතුරක්මය බුදු බාණ පදය ගිනිගත් දිවි කාතරට වැහි පොදය බුදු බාණ කලවර රැපුන් සඳය බුදු බාණ නැත්නම් මුළු ලොව අඳය දහසක් තරුමැද ගුරු තරුවක් වේ සසර සායුර පැද යන උරුවක් වේ නිධාන වැඩහෙට පෝරුවාට සක්මන පෙර පර දෙදිකට පෙර පර දෙදිකට කියලා කියන්නේ එහාටත් මෙහාටත්
ලෝතුරා බුදුහාමුදුරුවෝ සක්මන් කරන මේ සිරිපතුලක් තබන ගානේ මේ මහා පොළවෙන් පියුම් 18ක් පැන නැංගා. මේ ඉස්සරහින් බලන්න මේ පියුම් 18 දිගටම තියෙන. අර තියෙන්නේ දාස්පති මල් පරන්දලා රුවන් මේ මහපාර ජීවිතයක් තියෙන පරන්දලා. දැක්කද? රෝස පාට තීත් එහෙම ගාලා තියෙන්නේ රුවන්. අවස පූජාවෙන් පස්සේ මෙතෙන් ඇවිල්ලා අනිවාර්යෙන් වන්දනා කරගෙන ගල ගහලා වන්දනා කරගෙන මම මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ වැඩ හිටපු පස්වෙනි සතියල අජපාල නුගලක තිබුණු ස්ථානේ මම මේ අල්ලගෙන නිදහස් කරමින් සිරුර අමු වෙන්නේ ගියාවත් ආවක සේනාධිපතිත් එක්ක එකතු වෙලා රාජ්‍ය උදුරගා. කොසල් රජුරුවන්ගේ බලයෙන් පහ කළා රාජ්‍ය පහර ගන්නවා බුදුහාමුදුරුවෝ ළඟ ඉඳලා එනකොට රාජ්‍ය අහිමි වෙලා කොසල් රජු. ගේට්ටු වහලා විදුඩම රාජ්‍යයටපත් වුණා. ඊට පස්සේ මොකද වුනේ කොසල් රජුරුවන්ට කර කියා ගන්න දෙයක් නැහැ. පයින්ම එනවා රාජ්‍යයට එන්න බෑ. ඒ වගේ මොකද වුනේ මේ කපිලවත් මේ රජගහනුවරට එනවා අජාසත්තගේ පිහිට හොයන්න. කොසල් රජු එනකොට මෙතනත් ගේට්ටුව වහලා ඔයගොල්ලෝ දැක්කම නැත්නම් ගේට්ටුව වහලා මේ නුවරට ඇතුල් වෙන්න බෑ. රාත්‍රී කාලේ ගත කරන්න විදිහක් නැහැ. එතනම අම්බලමක නැවතුණා. අම්බලෙමිදි රාත්‍රී කාලේ ඊතල දරා ගන්න බැරුව මරණයටපත් වුණා. ඒතකොට විදුඩම මොකද වුනේ රාජ්‍යයටපත් වුණාට පස්සේ වුණ සාක්‍යයෙන් පලි ගන්න අවස්ථාව ලැබුණා. යුද සේනාවක් අරගෙන පිටත් වුණා කපිලවත් පුරේ ආක්‍රමණය. බුදුහාමුදුරුවෝ මේක දැක්කා. දැකලා ඉවරලා මොකද කරේ? ඒ එන මග ගහක් යට වාඩි වෙලා හිටියා. විදුඩ බේන මාර්ගයේ ගහක් යට වාඩි වෙලා. බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මොකද මේ කොළ නැති ගහක් යට වාඩි වෙලා ඉන්නේ මෙච්චර කොළ තියෙන ගස් යට ඉන්නේ. ඒගොල්ලෝ කියන විදුඩ මට කපිලවත් පුරේ ඉන්න සුළඟත් සැපයි. ඒකයි මම මෙතන. ඒකවල දැනගත්ත බුදුහාමුදුරුවෝ මේ ආක්‍රමණයට කැමති නැහැ ඉතාපවකට. අපවෙන්න ගිහිලා ආයතරයක් මොකද කරගෙන සේනාව අරගෙන ආක්‍රමණය කළා. ඒ ආක්‍රමණය කරනකොට බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ හිටියා. මේ පිට වෙනකොටම දැනගත්ත විශාල සේනාවක් එනවා. එතන බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කරා කරත්ත වලට යන්න බැරිව මෙතන එරෙන්න. ඒ කර යුද රථ එනකොට මේ පාර මේ තමයි එරිච්ච තැන. බුදුහාමුදුරන් අදිස්ථානයේට යන්න බැරි වෙන මෙතන. ඒ වගේ දරාත කොහොමද මොන ආස්තකරත් හරි මොන කරත් හරි ගන්න නැහැ මොකද උනන්ද කියලා ඒ කාලේ ඒ තිබුණු රට එරිච්ච තැන තමයි මේ බුදුහාමුදුරන්ගේ අදිස්ථානය. පර්වත වලලු පහකින් හොඳ සුරක්ෂිත රාජ්‍යයක්. වේබාර වේපුල්ල පාණ්ඩව ඉසිකිරි ගිජ්ජකූට කියලා පර්වත වලලු පහකින් මේක ආරක්ෂා වෙන්නේ. දැන් ඔබට පේන වෙත් මේ වටේට කඳුවැලි ලෝකේ තියෙනවා. එතකොට අර අතර පේන්නේ ගිජ්ජකූට පර්වතය. මේ අර පේන්නේ අර අත්තිවාරමක් දාලා අර මිනිස්සු වගේ අතුරු පොඩි ගල් අදලා තියෙන්නේ. ඔතන තමයි ගිජ්ජකූට පර්වතය කියලා කියන්නේ. ඔතන බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරා. ඒ බුදු කුටිය තමයි අර අපිට පේන්නේ. අර බුදු කුටිය බොහොම පුංචි කුටියක්. ඔක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඔතන පල්ලමේ තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ වැඩ සිටපු ගල් වෙන. ඔතන මෙහා පැත්තේ තියෙනවා අර ගල් පෙරලපු තැන බුදුහාමුදුරන්ගේ ඔළුවට දේවදත්ත ගල් පෙරලපු තැන.
ඒතර මෙන්න මේ ගිජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලෙදී මේ සතරවරන් දෙවිවරුන්ගේ එක්කෙනෙක් ඉන්නවා වෙසමුණි වෛශ්‍රවණි කියන. ආදියානේ රුද්‍රාස්ත විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණි කියන දිව්‍ය රාජය. එයා යක්කුන්ට අධිපතියෙක්. යක්ෂ සේනාධි යක්කුන්ගේ රජුරුව. එයා මොකද කල්පනා කර මේ මිනිස්සුන්ට යක්කුන්ගේ කරදර. ඒ නිසා මේ යක්කුන්ගේ මිනිස්සුන්ව ආරක්ෂා කරනවා. එහෙම කියලා ඉවර වෙලා ආටානාටිය කියන සූත්‍රය හදිගත්තුව වෛශ්‍රවණ කියන දිව්‍ය. හදලා යක්ෂුන්වත් පිරිවරාගෙන මෙන්න මේ ස්ථානයට වෙනවා මධ්‍යම රාත්‍රියේ 12ට. යක්කු පිරිවරාගෙන. හැබැයි මේ ආපු යක්කු සමහරෙක් බොහොම නපුරු යක්කු. ඒගොල්ලෝ කැමති නැහැ බුදුහාමුදුරුවන්ට. නමුත් වෛශ්‍රවණ කියන එක්කෙනා අඬ ගහපු නිසා නෑවිල්ල බෑ. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට ඔරෝගෙන රවාගෙන තමයි මෙතන ඇවිල්ලා හිටියයි. ඒතර ඔතන හිටපු යක්කුන්ගෙන් සමහරෙක් හිටියා විපස්සී බුදුහාමුදුරුවන්වත් දැකපුවා. ඒතකොට හිතදාගෙන උගලන් වයස කොච්චරද කියලා විපස්සී සිකී වෙස්සපු කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම බුදුහාමුදුරුවන්වත් දැකපු අය හිටියා. එතකොට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේට මේ ආටානාටි සූත්‍රය පිළිගන්නුවම බුදුහාමුදුරුවෝ බලනවා මේක බොහොම හොඳ එකක්. ඒ නිසා හැබැයි මේක පොඩි අඩුපාඩුවක්. මොකද ඒ වෙලාවේ හිටපු යක්කුන් ගැන විතරයි මේ ආටානාටි සූත්‍රයේ සඳහන්. ගිජ්ජකූට පර්වතයට යන පාරේ මැද හරිය මේ ඉන්නේ. එතකොට ඔබ අහලා තියෙනවා මේ රජගහනුවර පර්වත පහකින් ආරක්ෂා වෙලා තියෙනවා. මේක මගධ රාජ්‍යයට අයිති රජගහනුවර තමයි අගනුවර මෙහි රජකම් කරේ බිම්බිසාර රජු. අහලා තියෙනවනේ. ඒතර මේක තමයි ගිජ්ජකූට පර්වතය. ඇයි මේකට ගිජ්ජකූට කියන්නේ? මේක ඈතින් බලනකොට ගිජුලි හිණියෙක් ඉන්නවා වගේ තමයි මේ ගල් පර්වතේ පේන්නේ. ගිජුලි හිණියෙක් වහලා ඉන්නවා. ඒ නිසා මේකට කියන ගිජ්ජකූට. කූට කියන්නේ මුදුන කියන්නේ. එතකොට දැන් මේ ඉන්නේ මෙන්න මේ ලෙන ඉතාමත්ම වැදගත් පූජනීය ලෙන. එතකොට දවසක් අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි අවුරුද්ද රජගහනුවරට වැඩලා සාරිපුත්ත මොග්ගල්ලාන කියන ස්වාමීන් වහන්සේලා දෙන්නම පැවිදි කරලා එතකොට සරියුත් හාමුදුරුවෝ පැවිදි වෙලා සතියයි. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝත් එක්ක මේ පර්වතයට නගිනවා. නගිනකොට මෙන්න මේ ස්ථානයට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ නැවතුණා. නැවතිලා බුදුහාමුදුරුවෝ සිනහ පහල කරනවා. ඒ වගේ සරියුත් හාමුදුරුවෝ ස්වාමීනි අය ඔබ වහන්සේ මෙතන නැවතිලා මේ සිනහ පහල කරනවා. ඒ වගේ මේ ගල් දෙන්න. සාරිපුත්ත මෙන්න මේ ගල් දෙන්න දිහා හොඳට බලන්න. මේ ගල් දෙන මීට කලින් වැඩ හිටියේ සාසනය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ගල් දෙන. එහෙම කියනකොටම සරියුත් හාමුදුරුවෝ මොකද කරේ? අතුරුලි වල බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ස්වාමීනි ඔබ වහන්සේත් එනම් මේ ගල්ලෙනේ වැඩ හිටියේ. එතකොට මේක ඊ타ත්ම පූජනීය වෙන බුදුරජාණන් වහන්සේලා දෙනමක්ම පරිභෝජනීය කරපු ගල්ලෙනක් නිසා ඔබ වහන්සේත් මේකේ වැඩ ඉන්නේ කියනකොට බුදුහාමුදුරුවෝ ගිහිල්ලා මේ ගල්ලෙනේ සැතපෙනවා. ඒකට මේ ගල්ලෙනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ගිජුලි හිණියෙක් විදිහට ඉපිටිනකට බලනකොට මේ පර්වතේ පෙන්පේනවා නර්තොත්. එනි ගිජුලි හිණියෙක්. ඒක ගිජ්ජකූට කියලා කියනවා. එතකොට මේ ගිජ්ජකූට පර්වතේ බුදුරජාණන් වහන්සේ මුල් කාලේ වැඩ හිටියා. මේ ස්ථානයේ ඉඳගෙන සූත්‍ර කීපයක්ම දේශනා කළා. දැන් මට කිව්ව මොකද්ද? මේ ආටානාටි සූත්‍රය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවක්.